තෙරුවන් සරණයි ජයශ්‍රී මහා බෝසමිඳු පිහිටයි. පින්බර හැන්දෑවක පින්බර භූමියක ඉඳලා පින්බර කතාබහකට අදත් ජයශ්‍රී මහා බෝධි ටීවී අපි ඇවිල්ලා ඉන්නවා අනුරාධපුරයෙන් මදක් ඔබ්බට වෙනට තියෙන හබරණ ප්‍රදේශයේ. හබරණ වැව ඉස්මත්තේ ඉඳලා හබරණ වැවෙන් හමන හුළඟ දැනෙනවා. ඒ වගේම මේ පැත්තේ රිටිගල කඳු වැටියෙන් හමන සුළඟ දැනෙනවා. මේ වගේ පින්බර භූමියක ඉඳලා තමයි අද අපි මේ කතාබහ කරන්නේ. අද අපි ඇවිල්ලා ඉන්නේ ඓතිහාසික හබරණ ටැම්පිට පුරාණ රජමහා විහාරස්ථානයට. ඔබ මම නොදන්න කරුණු බෙදා හදා ගන්නට අපේ ඉතිහාසයෙන් සැඟවුණු තැන් හොයා ගන්නට ජයශ්‍රී මහා බෝධි ටීවී අපි අදත් සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අද අපි මේ වැඩසටහනේ කතිකාවතට මෙම ස්ථානයට වැඩම කරවා ගත්තා. ඓතිහාසික හබරණ පුරාණ ටැම්පිට රජමහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති අනුමහා මහින්ද පිරිවනේ ආචාර්ය පළුගස්වැව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී දකුණු හුරුළු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධර්මකීර්ති ශ්‍රී ධීරානන්ද පූජ්‍ය බෝගස්වැව විපස්සී අපේ නායක හමුදුරන් වහන්සේට තිරුවන් සරණයි කියලා නමස්කාර පූර්වක වැඩසටහනකට පිළිගන්නවා. තිරුවන් සරණයි. අපේ හාමුදුරනේ දැන් අපි මේ ඇවිල්ලා ඉන්න භූමිය මේ භූමිය පිහිටීම කිව්වොත් කොහොමද අපේ හාමුදුරනේ? මේ භූමිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ 589 තුලාන හබරණ ග්‍රාමයට අයිති භූමියක් හැටියටයි සලකන්නේ. 589 තුලාන තමයි පිහිටලා තියෙන්නේ හබරණ පුරාණ ටැම්පිට රාජමහා විහාරස්ථානය. එහෙමයි. අපේ හාමුදුරනේ මේ වර්තමාන පිහිටීම. මේ විහාරස්ථානය ඉතිහාසයේ සමහර තැන්වලින් අපේ හාමුදුරුවෝ මම හිතනවා සැඟවිලා තියෙනවා කියලා. විශාල වශයෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබිලා තියෙන රාජ්‍ය අනුග්‍රහය ලැබුණා කියලා සාක්ෂි තියෙන ඉතා පැරණි විහාරස්ථානයක්. අපේ හාමුදුරනේ මේ විහාරස්ථානේ කොහොමද වැදගත් වෙන්නේ? දැන් මේ ස්ථානය ගත්තාම ඔබතුමා මතක් කළා වගේ ඓතිහාසික වශයෙන් ගත්තාම ඉතාමත් වැදගත් අපේ ඉතිහාසයේ සැඟවුණු ප්‍රවෘත්තියකට හිමිකම් කියන වටිනා පුණ්‍ය භූමියක්. මේ ස්ථානය ආරම්භ වෙන්නේ අපි මේ ඉන්න සෙවන ලබන මේ උතුම් බෝධීන් වහන්සේගෙන් තමයි මේ පුණ්‍ය භූමිය ආරම්භ වෙලා තියෙන්නේ. එහෙමයි. මේ බෝධීන් වහන්සේ දෙතිස්ඵල බෝධීන් වහන්සේ නමක්. දෙතිස්ඵල බෝධීන් වහන්සේ කියලා කියනකොටම අපිට සිහිපත් වෙන්නේ ජයශ්‍රී මහා බෝධිය, අනුරාධපුර යුගය, දෙවන පෑතිස් මහරජතුමා, මිහිඳු මහරහතන් වහන්සේ, සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ. එතකොට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දඹදිව ඉඳලා ගෙනවිත් මහමෙවුනාවේ රෝපණය කළාට පස්සේ පළමුවෙන්ම බෝධීන් වහන්සේ හටගත්ත කියලා කියනවා බෝධීන් පැල 8ක්. ඒකට අෂ්ටඵල බෝධිය කියලා කියනවා. ඒ අෂ්ටඵල බෝධීන් වහන්සේලා ලංකාවේ ප්‍රධාන ස්ථාන 8ක මාගම, සමුංගම, තීය බ්‍රාහ්මණගම, ගෝකර්ණ තිත්ත වරාය ආදී ස්ථාන 8ක රෝපණය කළා කියලා සඳහන් වෙනවා. ඊළඟට හටගත්ත කියලා කියනවා බෝධිපැල 32ක්. ඒකට දෙතිස්ඵල බෝධි කියලා කියනවා. ඒ දෙතිස්ඵල බෝධීන් වහන්සේලා මිහිඳුහාඳුරුවන්ගේ අනුශාසනා පරිදි දෙවන පෑතිස් මහරජතුමා ලංකාවේ ප්‍රධාන ජනපද 32කට උත්සවාකාරයෙන් ප්‍රදානය කළා කියනවා. ඒ ජනපද වලට රැගෙන ගිහිල්ලා බෝධීන් වහන්සේ රෝපණය කරලා විහෙර විහාර ආරම්භ කරන්න කියලා. එතකොට මේ බෝධීන් වහන්සේ පොළොන්නරුවට ලැබිච්ච බෝධීන් වහන්සේ. මේ දෙතිස්ඵල බෝධීන් පැලය රත්තරම් පාත්‍රයක තියාගෙන බෝධිකාරක බ්‍රාහ්මණය ඇතුළු පිරිස පාගමනින් බෝධීන් වහන්සේ රැගෙන යනකොට පළවෙනි දවසේ රාත්‍රියේ නමාතැන් ගත්ත කියලා කියන්නේ මේ ස්ථානේ. මේ බාර වෙනවා බෝධිගුප්ත කියලා රහතන් වහන්සේ නම. උන්වහන්සේ නමාතැන් ගන්නේ හිටිගල. අනිත් පිරිස මෙතන කුඩාරම් ලාගෙන මේ ස්ථානයේ නමාතැන් ගත්ත කියලා ජනප්‍රවාද අපේ සංඝ පරපුර කතාවේ කියනවා. එතකොට මේ ස්ථානයේ පටන් ගන්න ආරම්භ වෙන්නේ මේ නවාතැන් ගත්ත පිරිස බෝධීන් වහන්සේ මෙතන තැන්පත් කරලා නවාතැන් අරගෙන උදේ අවදි වෙලා බලනකොට මේ බෝධීන් වහන්සේ පොළොවට ගිලා බැහැලා. එහෙමයි. ඉතින් මේක ආශ්චර්යයක්, ආනුභාවයක්. ඒ නිසා මේ පුවත ඒ දූත පිරිස මහරජතුමාට දරුන් දීම් කරලා තියෙනවා. දෙවන පෑතිස් මහරජතුමාට රජතුමා තීරණය කරලා තියෙනවා ඒ ආශ්චර්ය නිසාම බෝධි පැලය නියමිත ස්ථානයේ පිහිටියේ කියලා. ඒ වගේම බෝධිගුප්ත රහතන් වහන්සේට ගෙන මෙතෙන්ට වැඩම කරලා මේ ස්ථානයේ ආනුභාවය අවබෝධ කරගෙන බෝධීන් වහන්සේ ළඟ වැඩ ඉඳගෙන භාවනා කළා කියනවා. තේජෝ කසින ධාතු සමවැදිලා. ඒ අවස්ථාවේ බෝධීන් වහන්සේගෙන්
සඩ්වර්ණ බුද්ධ රශ්මිය නිකුත් වුණා කියලා කියනවා. එතනින් තමයි මේ ස්ථානයේ දෙතිස්ඵල බෝධීන් වහන්සේ රෝපණය වීමෙන් බෝධිගුප්ත මහරහතන් වහන්සේගෙන් තමයි මේ පුණ්‍ය භූමිය ආරම්භ වෙලා තියෙන්නේ. එහෙමයි. අපේ හාමුදුරනේ දැන් බෝධිගුප්ත මහරහතන් වහන්සේගේ කාලෙන් ආරම්භ වෙලා මේ වෙනකන් විහාරස්ථානය ආරක්ෂා කරගෙන ඇවිල්ලා තියෙනවා අපිට වඳින්න පුදන්න. අපි හැමදාම අපේ වැඩසටහන ඊළඟට අහන ප්‍රශ්නේ තමයි අපේ හාමුදුරනේ මේ විහාරස්ථානයේ ආරක්ෂා කරගත්ත සංඝ පරපුර ගැන කතා බහ. ඔව්. දැන් ඉතිහාස කතාව අනුරාධපුර යුගයේදී ආරම්භ වුණාම මේ ස්ථානයේ දැන් මම නියෝජනය කරන 21 වෙනි සංඝ පරපුර. එහෙමයි. එතකොට මහානවර යුගයේ දක්වාම අපේ ඉතිහාස කතාවට හිමිකම් කියන පුණ්‍ය භූමියක් තමයි මේ ස්ථානය. එහෙමයි. අපි මුලින් කිව්වා බෝධිගුප්ත මහරහතන් වහන්සේගෙන් තමයි ආරම්භ වෙන දෙස්පල බෝධීන් වහන්සේ රෝපණය කිරීමෙන් ඊට පස්සේ වැඩ ඉඳලා තියෙනවා පින්නපාතික තිස්ස මහරහතන් වහන්සේ. එහෙමයි. ඊළඟට වැඩ ඉඳලා තියෙනවා චුල්ල පින්නපාතික තිස්ස මහරහතන් වහන්සේ. ඊළඟට චුල්ල නාග මහරහතන් වහන්සේ. ඒතර රහතන් වහන්සේලා සිව්නමක් මේ පිම්බිමේ වැඩ ඉඳලා තියෙනවා. එහෙමයි. ඊළඟට ධර්මදර බෝධිඝෝෂ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඊළඟට ඉලුක්පිටිය ජනරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඊළඟට අපිට තියෙන ලිඛිත සාධක තමයි දූතාංගධාරී මහමඩගල්ලේ සංඝපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේගේ කාලේ තමයි ක්‍රිස්තු වර්ෂ 1789 1797 කියන කාලය තමයි උන්වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. උන්වහන්සේගේ කාලය තමයි අපිට සුවසීසී සම්දස්ථානයක් මේ ස්ථානය පිළිබඳව කියවෙන්නේ ටැම්පිට විහාරය පිළිබඳව. එහෙමයි. ඉතින් ටැම්පිට විහාරය ගැන කියන්නේ ඉස්සර වෙලා මේ ඉතිහාස පොතේ තව කරුණක් මම මතු කරන ඔබතුමාට අවශේෂ කරුණක් හැටියට අපිට තොරතුරු තියෙනවා අනුරාධපුර යුගයේම වසම රජුරුවන්ගේ රාජ්‍ය කාලේ මේ ස්ථානයට අනුග්‍රහය ලැබිලා තියෙනවා. එහෙමයි. දැන් මහා වංශය කියන විදිහට වසම රජතුමා වැව් 11ක් ඇලවල් 11ක් සැදුවා කියලා කියනවා. එහෙමයි. ඒ එක වැවක් තමයි හිරිවඩුන්න වැව කියලා කියන්නේ. මේ ස්ථානයේ එහා පැත්තේ තියෙන හබරණ වැව ඊට එහා පැත්තෙන් තියෙන්නේ හිරිවඩුන්න වැව. ඒතර හිරිවඩුන්නේ වැවෙන් වතුර ගලාගෙන ඉන්න වාණයෙන් පාත් වෙන්නේ හබරණ වැවට. එහෙමයි. එතකොට හබරණ වැව ඉදිකිරීම සම්බන්ධව වැවට උඩින් තියෙනවා ගල් තලාවක්. ගල් තලාවේ සෙල්ලිපියක් තියෙනවා. ඒ සෙල්ලිපිය සෙනරත් පරණවිතාන මහත්තයා විසින් පරිවර්තනය කරනවා. ඒ පරිවර්තනය විතරක් මම ඔබතුමාට දැනගැනීම පිණිස කියනවා. එහෙමයි. සුභසිද්ධියක් වේවා ගම් වතුරෙන් බොහෝ ගම් වැසී යන බව දැනගත් බසඹ ඇමතිගේ රජුගේ පුත් අබේතෙමේ අගිවල මහවැව සහ ඇත්තවක් දැක එහි වටේ ගම් ඉදිකොට වැව් කණ්ඩියෙන් කුඹුරු වලට වතුර ගෙන යනසේ සාදවා මුල් වැවින් සහ පසුව සෑදූ වැවෙනුත් වතුරගෙන අගිවල මහවැව බඳවන ලදී. එතකොට මේ අපි කියන හබරණ වැව අගිවලම සහ ඇත්තව කියන වැව් දෙකක් ඒකාබද්ධ කරලා තමයි වසඹගේ පුත්‍රයෙක් වෙච්ච අබේ විසින් මේ වැව කළා කියලා සෙල්ලිපියේ සඳහන් වෙන්නේ. එහෙම අපේ හැමෝම එතකොට හබරණ වැවට අබේ වැව කියලා නම හැදෙන්නේ. ඔව් අබේ වැව කියලා නම ජනප්‍රවාදයේ පොත තියෙනවා. අබේ වැව කියලාත් විවහාර කරනවා. හබරණ වැව කියලා දැන් අපි කිව්වට අබේ වැව කියලාත් විවහාර කරනවා. එහෙමයි. ඒතකොට වැවක් හැදුවා නම් අපි දන්නා ඉතිහාසයේ දාගැබක් හැදෙනවාමයි. ඒවයි දාගැබගම පන්සල සංකල්පෙන් අපි තිබුණේ. එතකොට දාගැබක නටබුන් අපිට වැව් එහා පැත්තේ කෙළවරේ දාගැබක නටබුන් අපිට හම්බ වෙනවා. විස්ථානයේ පුරාවිද්‍යා කැණීම් වලදී අනුරාධපුර යුගයේ සඳකඩ පහන්, කොරවක්ගල්, මුරගල් අපිට හමු වෙලා තියෙනවා අනුරාධපුර යුගයටයි. ඒ අපි විශ්වාස කරනවා බසම රජුරුවන්ගේ රාජ්‍ය කාලයේදී මේ ස්ථානයට අනුග්‍රහය ලැබිලා ඇති කියලා. ඒතර මම අර නැවැත්තුවේ සංඝපරපුර කතාව කියාගෙන යද්දී දූතාංගධාරී සංඝපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ළඟින් තමයි නතර කරේ 1789 1797 කියන කාලේ. උන්වහන්සේගේ කාලේ තමයි මහනුවර යුගය. ඒ මහනුවර යුගයේ රජ කළ රාජසිංහ රජතුමාගේ රාජ්‍ය කාලේ තමයි මේ ටැම්පිට විහාරය අපිට ලැබෙන්නේ. එහෙමයි. ඒ ටැම්පිට විහාරය ලැබෙන්න ඉතා ලස්සන කතාවක් අපිට අපේ සංඝ පරපුර ඉතිහාසයේ තියෙනවා. රාජසිංහ රජතුමාට අවශ්‍ය වෙනවා මහනුවර බහිරව කන්දේ සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේ නමක් වස් සමාදන් කරව ගන්න. අවස්ථා කීපයකදීම ස්වාමින් වහන්සේලා වස් යසුවට වස් කාලය සාර්ථකව ගත කරන්න බැරි වෙච්ච නිසා වස් ඡේදනය කරගත්ත නිසා ඒ පුණ්‍ය කර්ම කරන්න රජතුමාට අවස්ථාව ලැබිලා නැහැ.
එනිසා රජතුමා ලංකාවේ හැමතැනම ස්වාමින් වහන්සේ නමක් හොයලා රාජදූතයන් මේ විහාරස්ථානයට එවලා මේ ස්වාමින් වහන්සේගේ පිළිබඳව දැනගෙන මොකද මහමඩගල්ලේ සංඝපාලකයන් අපේ යතිවරයන් වහන්සේ දූතාංගධාරී ස්වාමින් වහන්සේ නම. උන්වහන්සේගේ දූතාංගය තමයි පාංශකෝල චීවර විතරයි පොරවලා තියෙන්නේ. පාංශකෝල චීවර. අපේ හැමෝටම දූතාංගධාරී භික්ෂුවක් කියලා කියන්නේ භික්ෂූන් වහන්සේලාගේ දූතාංග ගණනාවක් තියෙන අනුගමනය කරපු 9ක් විතර. ඒන් එක දූතාංගයක් තමයි ඔය ස්වාමින් වහන්සේලා පොරවලා තියෙන්නේ පාංශකෝල චීවර. ඒ කියන්නේ අපි දන්නවා දැන් සොහනකට ගිහිල්ලා මිනිහක් දැම්මට පස්සේ අපි උඩින් දැන් නම් සුදු රෙද්දක් දාලා එනවනේ. එතකොට මේ හාමුදුරුවන් වහන්සේ සොහනට රාත්‍රී කාලේ වැඩම කරලා භාවනා කරලා උදේ එළිවෙන්න ප්‍රථම ඒ රෙදි කෑල්ල අරගෙන පන්සලට වඩිනවා. එතකොට සිවුරකට එක සමහර දැන් දාන රෙදි කැබිලි ගත්තාම රෙදි කැබිලි කීපයක් එකතු කරගන්න එපා. එහෙම එකතු කරගෙන තමයි සිවුර සකස් කරගන්නේ. ඒක හොදලා අතින් කපලා අතින් මහලා පඳුපවලා පොරවන සිවුරට තමයි කියන්නේ පාංශකූල චීවරය කියලා. ඉතින් අපි කියවලා තියෙන තොරතුරු අනුව අපේ සංඝ පරපුර කතාවයි මම මේ කියන්නේ. එතකොට ඒ වගේ දූතාංග සමහර හාමුදුරුවරු පින්නපාතෙන් විතරක්ම දානි සපේ ගත්තා. සමහර ස්වාමින් වහන්සේලා ආරණ්‍යගතව පමණක්ම වැඩ හිටියා. ඒ වගේ විවිධ දූතාංග තියෙනවා. ඒ කියන්නේ භික්ෂූන් වහන්සේලා අනුගමනය කරපු තමන්ට කැපසරුප් විදිහට අනුගමනය කරපු බුද්ධ දේශනාවේ සඳහන් වෙන ඒ දූතාංග තමයි අනුගමනය කරන්නේ. ඒකට වෘත වගේ බ්‍රාහ්මණයන් විවිධ වෘත අනුගමනය කළානේ. ඒ වගේ ප්‍රතිපත්තිමය වශයෙන් අනුගමනය කරපු දෙයක් තමයි දූතාංගය කියලා කියන්නේ. ඉතින් මේ මහමඩගල්ලේ සංඝපාල හාමුදුරුවොත් ඒ දූතාංග නිසාම රජතුමා ප්‍රසාදයටපත් වෙලා දෝලාවකින් මහනුවරට වැඩම කරවගෙන ගිහිල්ලා මහනුවර බහිරව කන්දේ වස් සමාදන් කරවගෙන සාර්ථකව 3 මාසයේ ගත කරලා වස් ශික්ෂාව ආරක්ෂා කරගෙන ඒ කටන සිවුරු පූජාව ආදී සිද්ධ කළාට පස්සේ රජතුමා ඊට දක්වන අනුග්‍රහයක් හැටියට තමයි උන්වහන්සේගේ මේ විහාරස්ථාන මේ ස්ථානයේ අතුරුතා විහාරස්ථාන කීපයක් තිබිලා තියෙන ඒ කාලේ හැටියට ටැම්පෙට විහාරය ප්‍රාදේශීය පාලකයෙක්ගේ අනුග්‍රහයෙන් මේ ස්ථානය කරවලා තියෙන්නේ. එතකොට ඒ අපේ සංඝ පරපුරේ 7 වෙනි ස්වාමින් වහන්සේ ඊළඟට පල්ලේකාගම සංඝරක්කිත ස්වාමින් වහන්සේ 1797 ඉඳලා 1810 දක්වා. ඊළඟ දියතිත්ත වැවේ සරණපාල ස්වාමින් වහන්සේ 1810 ඉඳලා 1822 දක්වා. ඊළඟට අද්දුටු වැවේ වරසම්බෝධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1822 ඉඳලා 1836 දක්වා. ඊළඟ තිත්තගෝනෑවේ ධම්මාරාම ස්වාමින් වහන්සේ 1836 1857 දක්වා. ඊළඟට තෙල්හවඩියා මහරඹෑවේ රේවත නායක ස්වාමින් වහන්සේ. උන්වහන්සේ වැඩ ඉඳලා තියෙන 1857 1887 කාලේ. ඊළඟට තෙල්හවඩියා මහරඹෑවේ සෝබිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ වැඩ ඉඳලා තියෙන 1887 1898 කාලේ. ඊළඟට කන්නිමඩුවේ අත්තදස්ස නායක ස්වාමින් වහන්සේ 1898 1910. තෙල්හවඩියා මහරඹෑවේ මේදංකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ තමයි 15 වෙනි පරපුර නියෝජනය කරන්නේ 1910 1916. ඊළඟට තෙල්හවඩියා මහරඹෑවේ සාරානන්ද නායක ස්වාමින් වහන්සේ 1916 1964. ඊළඟට කිඹුල්පැටියාවේ ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේ 1964 1965. ඊළඟට අස්සෑබැඳියාවේ රේවත ස්වාමින් වහන්සේ 1965 1969 කාලේ. ඊළඟට අඹගස්පිටියේ නාපාන ගුණානන්ද නායක ස්වාමින් වහන්සේ 1969 1984 කාලේ. ඒ අපේ නායක හාමුදුරුවෝ ගුරු හාමුදුරුවෝ. ඊළඟට අපේ අපවත් වදාළ අතිගෞරව අපේ ගුරුදේව නායක හාමුදුරුවෝ කුරුළු පළාතේ ප්‍රධාන සංඝ නායක අතිපූජ්‍ය දිවුලංකඩවල දීරානන්ද අපේ නායක ස්වාමින් වහන්සේ 1984 ඉඳලා 2020 ජනවාරි 1 වෙනිදා දක්වා මේ ස්ථානයේ නායක পদවිය භාරව ස්ථානයේ භාරව වැඩ හිටියා. ඉතින් දැන් වර්තමානයේ මම තමයි විහාරාධිපති හැටියට 21 වෙනි සංඝ පරපුර නියෝජනය කරනවා. ඉතින් මේ සංඝ පරපුර තමයි අපිට ලිඛිතව මේ සන්නස් සහ ලිඛිතව අඛණ්ඩ ඉතිහාසයක් අපේ මේ වරසත් එක්ක අපේ සංඝ පරපුර මේ ස්ථානයේ නියෝජනය කරනවා මෙතෙක් ඉතිහාසයේ අපේ තියෙන තොරතුරුත් එක්ක. එහෙමයි.
අපේ හාමුදුරනේ මේ විහාරස්ථානයේ වැදගත් වෙනවා ටැම්පිට විහාරයක් මේ ස්ථානයේ පිහිටලා තියෙන නිසා. අපේ හාමුදුරනේ ටැම්පිට විහාරයක් කියන්නේ මොකක්ද? ඔව් ටැම්පිට විහාරය කියලා කියන්නේ ගල් කණු මත දැව තියලා දැව උඩ තමයි විහාරය කරවලා තියෙන්නේ. ඒ කියන්නේ ටැම් මත ඉදිවෙච්ච විහාරයේ ටැම්පිට. එහෙමයි. එතකොට ගල් කණුනේ ටැම් කියලා කියන්නේ. එතකොට ඒක සුවිශේෂත්වය තමයි මම කිව්වා මහනුවර යුගයේ කිරිතිසි රාජ රජතුමාගේ රාජ්‍ය කාලේ තමයි මේ ටැම්පිට විහාර සම්ප්‍රදාය එන්නේ. ඉතින් එහි විශේෂත්වය තමයි දැන් මේ භූමිය තනතලා භූමිය එකක් තනතලා භූමියක උස් ස්ථානයක තමයි විහාරයක් පිහිටන්නට ඕනේ. බුදුහාරු වැඩ ඉන්න ගන්ධ කොටියනේ. එතකොට එකක් උස පිළිබඳව ටැම් මත තමයි විහාරය කරවලා තියෙන්නේ. අනිත් එක පොළොව මට්ටමින් ඉහළට එසවෙන්න. පොළොව මට්ටමින් ඉහළට එසවෙන්න. අනිත් එක තමයි ස්වභාවික විපත් වලින් ආරක්ෂා වෙන්න. දැන් උදාහරණයක් ඇටියට අපේ නායක හඳුරුව කියන තොරතුරුත් එක්ක 1949 දෙකපයද ගම් වතුරක් ඇවිල්ලා මේ රජරටම විනාශ වෙනකොට මේ වැව කඩාගෙන යන තුම්පලකින් උදා වැවන තියෙන කඩාගෙන යද්දිත් මේ ටැම්පිට විහාරයට කිසිම හානියක් වෙලා නැහැ. කිසි හානියක් වෙලා නැහැ. ඒ තමයි ඒ කාලේ තිබෙච්ච තාක්ෂණය. එතකොට මේ ටැම් මත තමයි විහාරය ඉදි කරලා තියෙන්නේ ගල් කණු උඩ දැවතිල දැව උඩ තමයි විහාරය කරවන්නේ. එතකොට මේ ටැම්පිට විහාරය ආපු ගෞතමක සංඝපාල හාමුදුරුවන්ට දක්වපු අනුග්‍රහයක් වශයෙන් තමයි ඇවිත් තියෙන්නේ. උතුරු මැදට ටැම්පිට විහාර තියෙන බොහොම අල්පයක්. ඒන් අපිට සතුටුයි කියන්න අපේ විහාර පරපුරට ටැම්පිට විහාර නටබුන් එක ගත්තාම 5ක් තියෙනවා. දැන් මේක ප්‍රධාන මූලස්ථානයේ හබරන ඊළඟට මඩවල රජමහා විහාරයේ ටැම්පිට විහාරයක් තියෙනවා මීට වඩා කුඩා එකක්. ඊළඟට මහදිවුල්ලවේ ටැම්පිට විහාරයක නටබුන් තියෙනවා. මහා රඹෑවේ ටැම්පිට විහාරයේ නටබුන් තියෙනවා. උඩකඩවල ටැම්පිට විහාරයේ නටබුන් අපිට හම්බෙනවා. එතකොට මම විශ්වාස කරන විදිහට තමයි මේ සංඝපාල හාමුදුරුවෝගේ කාලේ උන්වහන්සේට අයිතිව තිබිච්ච සියලු විහාරස්ථානවල මීට වඩා කුඩා ටැම්පිට විහාර මේක ආශ්‍රය කරගෙන හෝ ප්‍රාදේශීය පාලකයෝ ශිල්පීන් යොදාගෙන මේ ටැම්පිට විහාර ඉදි කරලා තියෙනවා මේ ප්‍රදේශයේ. ඒ නිසා අපේ ඉතිහාස කතාවට එකතු වෙන ඊළඟට අපේ ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂීත්වයක් දක්වන වටිනා නිර්මාණයක් වශයෙන් තමයි මම දකින්නේ ටැම්පිට විහාරය. මොකද දැන් පහුගිය කාලේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ ටැම්පිට විහාර ප්‍රතිසංස්කරණය කළා. යට දැව ටික සියල්ලම මේ අලුතින් දැම්ම මේ සම්පූර්ණ විහාරයේ උඩට උස්සලා. එතකොට ඒක ඉතා වටිනා තාක්ෂණයක්. සාමාන්‍ය හදලා තියෙන ගොඩනැගිල්ලක් නැවත උඩට උස්සනවා කියලා කියන්නේ දැඩි අවදානම් සහගත කාරණයක් නේ. නමුත් එකල තාක්ෂණය අතිශයින්ම පුදුමාකාර තාක්ෂණයක් මේ විහාරයේ උඩට උස්සලා දැව ටික දාන්න පුළුවන් විදිහට පවා ඒ තාක්ෂණය යොදලා තියෙනවා. ඒ කාලේ හිටපු නිර්මාණ ශිල්පීන්. එතකොට අපේ හාමුදුරනේ මේ හබරනට කොහොමද මහනුවර යුගයෙන් ටැම්පිට විහාරයක් එන්නේ? ඔව් හබරනට ටැම්පිට විහාරයක් ආවේ අර සංඝපාල හාමුදුරුවන් වහන්සේ බහිරව කන්දේ වස්සසපු නිසා උන්වහන්සේ ඒ සාර්ථකව වස්සසපු නිසා උන්වහන්සේට කරන අනුග්‍රහයක් වශයෙන් තමයි රාජසිංහ රජතුමාගේ උපදේශ පරිදි ප්‍රාදේශීය පාලකයෙක්ගේ අනුග්‍රහයෙන් මේ ටැම්පිට විහාරය හබරන ස්ථාපිත කරලා තියෙන ඉදි කරලා තියෙන්නේ. එතකොට ඒක සුවිශේෂී කාරණයක්. මොකද නැත්නම් අපේ ටැම්පිට විහාර වැඩිම දකින්න තියෙන්නේ මහනුවර නැත්නම් මධ්‍යම පළාත තදාසන්න ප්‍රදේශවල පමණයි ටැම්පිට විහාර වැඩිපුර දකින්න තියෙන්නේ. කියන්නේ මහනුවර ඊළඟට අඟුරංකෙත, ගම්පොළ, කෑගල්ල, මාතලේ, කුරුණෑගල ඒ තදාසන්න ප්‍රදේශයේ තමයි වැඩිපුරම ටැම්පිට විහාර දකින්න තියෙන්නේ. ඉතින් මෙච්චර දුරට මේ එන්න හේතුව තමයි අර දූතාංගධාරී මහමඩගල්ලේ සංඝපාල නායක ස්වාමීන් වහන්සේ නිසා තමයි අපිට මේ ටැම්පිට විහාර මේ ස්ථානයට ලැබෙන්නේ. එහෙමයි. අපේ හාමුදුරනේ මේ විහාරස්ථානයට ආවට පස්සේ අපිට ප්‍රධාන වශයෙන් වැඳ පුදා ගන්න තියෙනවා ස්ථාන දෙකක්. මේ දෙතිස් පළරුක බෝධීන් වහන්සේ ඒ වගේම අපේ ටැම්පිට විහාරය. ඊට අමතරව අපේ හාමුදුරනේ වර්තමානයේ සිදු කරන ඉදිකිරීම මොනවා හරි තියෙනවද? දැන් වර්තමානයේ තියෙන්නේ අපේ නායක හාමුදුරන් වහන්සේ කාලේ තමයි චෛත්‍ය රාජාරන් වහන්සේ ඉදි කළේ. ඊට අමතරව තවත් කාරණයක් තමයි ටැම්පිට විහාරයත් එක්ක ලැබිලා තියෙනවා අපිට පොය සීමා මාලකය. පොයසේ භික්ෂූන් වහන්සේලා පොය විනය කර්ම කරන ස්ථානය අර අපිට දකින්න තියෙන අලුත් විහාරයේ වටේට තියෙන ගල් කණු ඒ පොය සීමාව තමයි සලකුණු කරලා තියෙන්නේ. ඒත් මහනුවර යුගයේමයි. ඒක ඇතුලේ තමයි අපේ නායකහරන් ගුරු හාමුදුරුවෝ මේ අලුත් විහාරය කරවලා තියෙන්නේ. ඉතින් ඓතිහාසික වශයෙන් ප්‍රාවිද්‍යාත්මක නටබුන් හැටියට තියෙන්නේ අපිට
ටැම්පිට විහාරයේ තමයි පිළිගන්නේ. ඒක නමුත් විශේෂයෙන් දැන් අපි බෝධීන් වහන්සේගේ ඉතිහාසය හොයාගෙන යද්දී සාහිත්‍ය මූලාශ්‍රවල සටහනක් නිශ්චිතව නැති වුණත් ඊළඟට බෝධීන් වහන්සේගේ විශාලත්වය ඊළඟට කඳ පත්‍ර පාට දිහා බලනකොට අපි ගන්නෝරුවෙන් ගෙනල්ලා කාල නිර්ණය එහෙම කරා. ඒදී අය අනුමාන කරනවා මේක වසර 2300ක් විතර පරණයි කියලා බෝධීන් වහන්සේ. ඉතින් ඕන කෙනෙකුට දැක්කහම උනත් තියෙනවා මෙහි තියෙන ආශ්චර්යයක් අනුභවයක් ජයශ්‍රී මහ හාමුදුරුවන්ට ගියා හා සමානයි කියලා අපට දැනෙනවා. ඒ නිසා දැන් මේ ජයශ්‍රී මහ බෝධි ටීවී නාලිකාව හරහාම මේ වැඩසටහන විකාශනය කරන්න ලැබීම ගැන මම අතිශයින් සතුටු වෙනවා. මොකද අපි පැහැදිලිවම ජයශ්‍රී මහ හාමුදුරුවන්ට නෑකම් කියන දෙතිස්පල බෝධීන් වහන්සේ නමක් වැඩ ඉන්න පිම්බිමක ඉන්න හින්දා අපි අතිශයින් සතුටු වෙනවා. මේ නාලිකාව ඔස්සේ ජයශ්‍රී මහ බෝධි ටීවී නාලිකාව ඔස්සේ මේ පුවත විකාශනය කරන්න ලැබීම ගැන විශේෂයෙන් අප්‍රසිද්ධව තියෙන වටිනා ඓතිහාසික ස්ථානයක්. ඒ වගේම ගත්තාම නායක පදවිත් රැසක් අපේ පුණ්‍ය භූමියට ලැබිලා තියෙනවා. අපේ හැමදෙරේ ඔබ වහන්සේ සඳහන් කළා මේ විහාරස්ථානයේ නායක පදවි පිළිබඳව. අපේ හැමදෙරේ නායක පදවි පිළිබඳව තියෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි. ඔද අපි යම්කිසි දෙයක් තහවුරු කරනකොට එක්ක සාහිත්‍ය මූලාශ්‍රයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පුරාවිද්‍යා මූලාශ්‍රයක් තියෙන්න ඕනේ. මොකද නැත්නම් අපි දන්නවා ඉතිහාසයත් යම් තැන්වල විකෘති වෙන යුගයක අපි කියන පුවත අපේ බෞද්ධයා පිළිගන්න සාධක අපේ ගාව තියෙන්න ඕනේ විශ්වාස කරන. එහෙමයි. ඒ නිසා අපි මේ තොරතුරු හොයාගෙන යද්දී එකක් මේ සියලුම ප්‍රවෘත්තිය අපේ සංගපරපුරේ කතාව හැටියටයි අපිට තියෙන සාක්ෂිය. ඊට අමතරව අපිට තියෙන ප්‍රධානම සාක්ෂියක් තමයි අපේ සංගපරපුරේ තියෙන සන්නස් ටික. එතකොට අපේ නායක පදවි රසක් අපිට හිමි වෙලා තියෙනවා මේ දක්වාම අපේ මූලස්ථාන හැටියට මල්ලතු මහා විහාරයෙන් සියම් මහානිකායේ එහිදී 1757 ඉඳලා 1857 දක්වා කාලේ තෙල්හවඩිය හා මහරඹෑවේ රේවත නායක හාමුදුරුව උතුර මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය උසුලලා තියෙනවා. ඊළඟට උන්වහන්සේම අනුරාධපුර අටමස්ථානාධිපති පදවියත් උසුලලා කියලා අපිට තොරතුරක් තියෙනවා. ඒ තමයි මේ සන්නස අපිට තියෙන 1857 මේ සන්නසෙන් ඒ පිළිබඳව තහවුරු කරනවා. මේ අනුරාධපුර අටමස්ථානාධිපති පදවිය ඉසුලුවා කියලා තොරතුරක් මේක අපිට දකින්න තියෙනවා. ඒ තෙල්හවඩිය හා මහරඹෑවේ රේවත නායක හාමුදුරුවෝ 1857 සිට 1887 දක්වා කාලයේ වැඩ හිටපු. ඊළඟට තෙල්හවඩිය හා මහරඹෑවේ සෝබිත නායක හාමුදුරුවෝ 1887 සිට 1898 දක්වා උතුර මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ධූරය උසුලලා තියෙනවා. ඊළඟට කන්නිමඩුවේ අත්තදස්ස නායක හාමුදුරුවෝ 1898 1910 උතුරු මධ්‍යම දිසාව බඳ හුරුළු පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය උසුලලා තියෙනවා. ඊළඟට තෙල්හවඩිය හා මහරඹෑවේ මේදංකර නායක හාමුදුරුවෝ 1898 ඉඳලා මාටඹුවා කෝරළේ ඇතුළු නුවරගම් පළාතේ සහ තමන්කඩුව පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය උසුලලා තියෙනවා. පොළොන්නරුවත් නායක පදවියට අයිති වෙලා තිබිලා තියෙනවා. ඊළඟට 1910 ඉඳලා 1916 දක්වා වැඩ හිටපු තෙල්හවඩිය හා මහරඹෑවේ මේදංකර නායක හාමුදුරුවෝ උතුරු මධ්‍යම දිසාව බඳ හුරුළු පළාත සහ තමන්කඩුව පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය දරලා තියෙනවා. ඊළඟට තෙල්හවඩිය හා මහරඹෑවේ සාරානන්ද නායක හාමුදුරුවෝ 1916 සිට 1964 දක්වා හුරුළු තමන්කඩු දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය උසුලලා තියෙනවා. ඊළඟට අපි අපවත් වෙච්ච නායක හාමුදුරුවෝ හුරුළු පළාතේ ප්‍රධාන සංඝනායක ධූරය දැරුවා. ඊළඟට මම දැන් වර්තමාන නායක හාමුදුරුවෝ හැටියට දකුණු හුරුළු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය දරනවා. ඒතර නායක පදවි මේ වෙනකොට 8ක් අපිට ලැබිලා තියෙන 8ේම සන්නස් අපේ ළඟ තියෙනවා. මල්ලතු මහා විහාරයෙන් අපිට ලබා දුන්නා. ඒ නිසා වටිනා සංඝපරපුරක් නියෝජනය කරන ස්ථානයක් තමයි මේ ඓතිහාසික හබරණ පුරාණ ටැම්පිට රාජ මහා විහාරය කියලා කියන්නේ. එහෙමයි. අපේ හාමුදුරනේ දැන් අපි
අනුරාධපුරයේ ඉඳලා අද අබරණට ආවා මේ පුරාණ ටැම්පිට රජමහා විහාරස්ථානය දැක බලා ගන්නවද පුදා ගන්න. ඉතින් මේ ආපු වෙලාවේ අපි ඔබට සිහිපත් කරනවා අපෙන් සැඟවී ගිය ඉතිහාසය සොයා බලන්නට ඔබත් කැමති නම් එන්න හබරණ නගරේ ඉඳලා කිලෝමීටර් 1ක් විතර මරදම් කඩවල දෙසට වෙන මාර්ගයේ තමයි පිහිටලා තියෙන්නේ. ඔබට දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ විහාරස්ථානට ඇවිල්ලා යන්න වැඳ පුදා ගන්න දෙතිස්වල බෝධීන් වහන්සේලාගෙන් එක් බෝධීන් වහන්සේ නමක් මෙහි වැඩ ඉන්නවා. ඒ වගේම පුරාණ ටැම්පිට විහාරස්ථානයක් දැක බලා ගන්නට පුළුවන්. ඉතින් ඔබට ආරාධනා කරනවා දිගටම ජයශ්‍රී මහා බෝධි TV YouTube නාලිකාවත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම අපේ නාලිකාව subscribe කරන්න. අපේ හාමුදුරනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ජයශ්‍රී මහා බෝධි TV වෙනුවෙන්. අපේ වැඩසටහනට සහසම්බන්ධ වෙලා බලාගෙන ඉන්න ප්‍රේක්ෂක හැම කෙනෙකුටම මහා වටිනා තොරතුරු සම්භාරයක් ලබා දුන්නාට. ඉතින් තවත් මේ වගේ වැඩසටහනකින් ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. තවත් දවසක ඔබට මෙවැනිම විහාරස්ථානයක පැරණි තතු විත්ති ඔබට ගෙන එන බලාපොරොත්තු වෙන්නේ. ඔබ සියලුම දෙනාට ජයශ්‍රී මහා බෝසමිඳු පිහිටයි.